සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පිංවතුනි, සුපුරුදු පරිදි හිරු රූපවාහිනිය ඔස්සේ හිමිදිරි පාන්දර ඔබ වෙත ගෙන එන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තරම් අපට හිතසුව පිණිස පවතින තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. මේ ලෝකේ බොහෝ ආගම් තියෙනවා. ඒ ආගම් වලින් දිව්‍ය ලෝකයට යන්න හේතු වන කාරණා, ඒ වගේම අපාගාමී වෙන්න හේතු වන කාරණා ප්‍රකාශ කරලා තිබෙනවා. සමහර ආගම්වල දිව්‍ය ලෝකෙට යන්න හේතු වන කාරණා තවත් ආගම්වල අපාගාමී වෙන්න හේතු කාරණා වෙන්න පුළුවන්. තව සමහර ආගම්වල අපාගාමී වෙන්න හේතු වන කාරණා තවත් ආගමක දිව්‍ය ලෝකෙට යන්න හේතුවක් වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් දිව්‍ය ලෝකයේ පිළිබඳව, අපාය පිළිබඳව හැම ආගමකම වගේ කතා බහක යෙදී තිබෙනවා. හැබැයි නිවනක් පිළිබඳව, සසර දුක් නිමා කිරීමක් පිළිබඳව, ඒ නිවන් දකින මගක් පිළිබඳව ලෝකයේ කතා කරන එකම දර්ශනය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයම පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ ලෝකේ හැම කෙනෙකුටම එක්තරා අවස්ථාවකදී ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු කාරණාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නිවන සලසා ගැනීමට පමණක් නෙවෙයි. මෙලොව ජීවිතය යහපත් කරගන්න, පරලොව ජීවිතය සුවපත් කරගන්න, එවැගේම මේ සමාජ පරිසරය තුළ කොයි විදියටද වාසය කළ යුත්තේ කියන පණිවිඩය ඉගෙන ගන්න තමන්ට ශක්තිය සපයන දේශනාවක් බවට පත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ සමාජය විනිවිද දැක්කා. සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ස්වභාවය දැක්කා. විවිධ උපමා භාවිතා කරමින් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව පැහැදිලි කරලා දුන්නා. අද ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අම්බ කියන සූත්‍රය. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන සූත්‍රයක්. අම්බ කියන වචනේ තේරුම තමයි අඹ කියන අර්ථය. අඹ ගෙඩියක් කියන අදහස තමයි අම්බ කියලා කියන්නේ පාලි වචනේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, මේ අඹ පිළිබඳව කල්පනා කරනකොට අඹ ගෙඩි වර්ග 4ක් දකින්න හම්බෙනවා. එතකොට අඹ විශේෂ නෙවෙයි, අඹ විශේෂ බොහෝමයක් තියෙනවා. හැබැයි ඔය කොයි විශේෂවල වුණත් අඹ ගෙඩිවල දකින්න ලැබෙන අඹ ගෙඩිවල ස්වરૂපය පිළිබඳව කල්පනා කරනකොට විදි 4ක් තියෙනවා. ඔබටත් අඹ තෝරනකොට මේ අඹ ගෙඩි වර්ග 4 දකින්න හම්බෙන්න ඇති. පළවෙනි අඹ ගෙඩිය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආමං පක්ක වන්නී. ආම කියලා කියන්නේ, ආමං කියලා කියන්නේ
අමුයි කියන අදහස. පක්ක කියලා කියන්නේ ඉදුණු කියන අදහස. පාලි වචන තමයි ආමං පක්ක. අමු සහ ඉදුණු. පළවෙනි අඹගෙඩිය තමයි ආමං පක්ක වන්නී. අමුයි හැබැයි ඉදුණු වර්ණයක් තියෙනවා. අමු ගෙඩිය හැබැයි පෙනුම ඉදිච්ච පෙනුමක් තියෙන ගෙඩි. ඊළඟට දෙවෙනි අඹ ගෙඩිය තමයි පක්කං ආම වන්නී. ඉදිලා තියෙන්නේ හැබැයි පෙනුම අමුයි. අඹ ගෙඩියේ වර්ණය අමුයි. හැබැයි ගෙඩිය ඉදිලා. ඒකයි කියන්නේ පක්කං ආම වන්නී. තව අඹ ගෙඩියක් හම්බෙනවා ආමං ආම වන්නී. අමුයි ඒ වගේම පෙනුමත් වර්ණයත් අමුමයි. ඊළඟට හතරවෙනි අඹ ගෙඩිය තමයි පක්කං පක්ක වන්නී. ඉදුණු ඒ වගේම ඉදුණු වර්ණය තියෙන අඹ. දැන් ඔන්න අඹ ගෙඩි හතරක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අඹ තෝරනකොට ඔයත්තන්ටත් මේ අඹ හම්බෙන්න ඇති. ආමං පක්ක වන්නී අමුයි හැබැයි පෙනුම ඉදුණු පෙනුමක් තියෙන්නේ. පක්කං ආම වන්නී ඉදිලා එනමුත් අමු පෙනුමක් තියෙන්නේ. ආමං ආම වන්නී අමුයි පෙනුමත් අමු පෙනුමක් තියෙන්නේ. පක්කං පක්ක වන්නී ඉදුණු පෙනුමත් ඉදුණු වර්ණයෙන් යුක්ත ගෙඩි. බුදුරජාණන් වහන්සේ මේ අඹ ගෙඩි හතරට උපමා කළ හැකි පුද්ගලයෝ 4 දෙනෙක් ගැන පැහැදිලි කළා. අම්බූපමා පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මේ අඹවලට උපමා කරන්න පුළුවන් පුද්ගලයෝ වර්ග 4කුත් මේ සමාජයේ ජීවත් වෙන බව බුදුහාමුදුරුවෝ පෙන්වුවා. දැන් මේ අඹගෙඩි 4ට උපමා කරපු පුද්ගලයෝ 4 දෙනෙක් ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු මේ සූත්‍රය අහනකොට හොඳට මතක තියාගන්න තමන් කොයි කොටසටද අයිති කියන එක ගැන තමන් හොයන්න. අනුන් ගැන හොයන්න යන්න එපා. ඒක ලේසි වෙන්නේ නැහැ. අපේ මිනිස්සුන්ට බණක් කියනකොට අපේ ගොඩාක් දෙනෙක් කරන්නේ ඒ බණ තව කෙනෙකුට තල්ලු කරලා දානවා. බණ කියලා ඉවරුනහම සමහරු ඇවිල්ලා ළඟට ඇවිල්ලා කියන්නේ අපිට හාමුදුරුවනේ අද කියපු බණ නම් හොඳට වැදුනා, සමහරුන්ගේ මූණු රතු වෙන්න වැදුනා. අර කෙනාට හොඳට දැනෙන්න ඇති. දැනෙන්න බණ ටික හාමුදුරුවෝ කිව්වා. මේ විදියට මේ අනුන්ට වැදිච්ච එක ගැන කතා කරනවා. හොඳට මතක තියාගන්න භික්ෂූන් වහන්සේ නමක් ධර්මදේශනාවක් පවත්වනකොට ඔබ බණ අහනකොට එක එක්කෙනාට වැදෙන විදියට කල්පනා කරන්න ඕන නැහැ. අහවලාට වදී, මේ කෙනාට වදී, අනිත් කෙනාට රිදෙයි. එහෙම නෙවෙයි බණ අහන්න ඕන. තමන්ට කොයිතාක් දුරට වදිනවද? තමන්ට කොයිතාක් දුරට රිදෙනවද? තමන්ට කොයිතාක් දුරට දැනෙනවද? තමන්ගේ මූණ රතු වුණාද නැද්ද? ඔන්න ඕක තමයි හොයන්න ඕන. එතකොට බණක් අහනකොට එක එක්කෙනාට බණ තල්ලු කරන්න එපා. සමහරු එහෙමයි. අනිත් අයට කියන ඔන්න හොඳට අහගන්න බණ ටික. හාමුදුරු කියන ටික අහගන්න. තමන්ටයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඔබ හිතන්න ඕන මටයි මේ කියන්නේ. මටමයි මේ කියන්නේ. මමමයි මේ දේ ගන්න ඕන. අන්න ඒ විදියටයි හිතන්න ඕන. දැන් මේ අඹ ගෙඩි වලට උපමා කරන්න පුළුවන් පුද්ගලයන්ගේ ලක්ෂණ ගැන කියනකොට කෙනෙකුට හිතන්න පුළුවන් අන්න අහවලා නම් මේ කොටසෙන් මේකට තමයි අයිති. ඒ විදියට හිතෙන්න පුළුවන්. හැබැයි අනුන් ගැන හිතනවට වඩා තමන් ගැන හිතන එක තමයි වටින්නේ. තමන් කොයි කොටසටද අයිති කියන එක ගැන කල්පනා කරන්න. සහ කොයි කොටසටද අයිති විය යුත්තේ කියන එක ඉගෙන ගන්න. දැන් බුදුහාමුදුරුවෝ පළවෙනියටම පෙන්නපු අඹ ගෙඩිය තමයි ආමං පක්ක වන්නී. අමුයි හැබැයි ඉදුණු පෙනුමක් තියෙන අඹ ගෙඩිය.
ආන්නේ වගේ මිනිස්සු අපේ සමාජයේ ජීවත් වෙනවා. අමුයි හැබැයි ඉදුණු පෙනුම තියෙන. අන්න ඒ පුද්ගලයාගේ ලක්ෂණ. දැන් මේ ලක්ෂණ ගැන කියනකොට තමන් කල්පනා කරන්න ඕන තමන් අන්න එහෙම අඹ ගෙඩියකට උපමා කරන්න පුළුවන් මිනිසෙක්ද? ආමං අමුයි. අමුයි කියලා එතනදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැති, ධර්මයේ පිළිබඳව දැනුමක් නැති, අවබෝධයක් නැති. එනමුත් ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙකුසේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙකුසේ යනකොට එනකොට කතා බහක යෙදෙනකොට වාඩි වෙනකොට මෙන්න මේ අවස්ථාවලදී ඒ බව පෙන්නනවා නම් අන්න ඒ වගේ පුද්ගලයෝ අමු එනමුත් ඉදුණු පෙනුම තියෙන අඹ ගෙඩියක් වගේ කියලයි පෙන්වන්නේ. අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ධර්මයේ පිළිබඳව දැනුමක් නැහැ. ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැහැ. බණපදයක් ශ්‍රවණය කරන්නේ නැහැ. හැබැයි පෙනුම නම් තියෙන්නේ හොඳට බණ අහන ධර්මයට අනුගත කෙනෙකුගේ ස්වરૂපයක්. අන්න ආමම් පක්කවන්නේ අමුයි ඉදුණු පෙනුමක් තියෙන පුද්ගලයා. දැන් තමන් කල්පනා කරන්න තමන් කෝකටද අයිති? මේක හැම පැත්තකටම ගන්න පුළුවන්. දැන් සමහර මිනිස්සු ඉන්නවා දැනුමක් නැහැ. හැබැයි පාරේ බැහැලා යනකොට අතිශයින් දැනුම සහිත කෙනෙක් බව පේනවා. මහාචාර්ය නෙවෙයි. හැබැයි මහාචාර්ය පෙනුම තියෙනවා. එහෙම මිනිස්සු ඉන්නවා. ධනය නැහැ. හැබැයි ධනයේ තියෙන පෙනුම තියෙනවා. හරියට අමුයි. හැබැයි පෙනුම ඉදුණු පෙනුමක් තියෙනවා වගේ අය. ඊළඟට දෙවෙනි අඹ ගෙඩිය තමයි පක්කං ආම වන්නේ. ඉදුණු එනමුත් අමු පෙනුම තියෙන අඹ ගෙඩිය. සමහර මිනිස්සු ඉන්නවා ධර්මයේ පිළිබඳව දැනුමින් යුක්තයි. චතුරාර්ය සත්‍ය පිළිබඳව උගත යුතු ධර්ම කාරණා පිළිබඳව උගත්කමින් යුක්තයි. ධර්මය දන්නවා. සීලය ප්‍රගුණ කරනවා. ගුණය ප්‍රගුණ කරනවා. එතකොට ධර්මයට අනුගතව ධර්මයේ පිළිබඳව දැනුම ඇති කරගෙන ධර්මය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම ඇති කරගෙන කටයුතු කරනවා. එනමුත් ඒ ධර්මය අවබෝධ කළ බව පෙනෙන්නේ නැහැ. එතකොට ඉදිලා තියෙන්නේ හැබැයි පෙනුම අමුයි. සමහර උදවිය ධර්මාවබෝධය ලැබපු කෙනෙක් කියලා හිතන්නවත් බෑ. දැන් බලන්න සමහර මහාචාර්යවරු ඉන්නවා. මහාචාර්ය ඉදිලා හැබැයි පෙනුම අමුයි. මහාචාර්ය කියලා හිතන්නවත් බෑ. නිකන් වැඩ කරන මිනිසෙක් වගේ පේන්නේ. ඒ තරම් අර මහාචාර්ය බව එහෙම නැත්නම් උගත්කම පෙනෙන්නේ නැති මිනිස්සු ඉන්නවා. සමහර ආයතනවල ප්‍රධාන තනතුරු දරන අය ඉන්නවා. ඇවිදගෙන යනකොට සුළු සේවකයා වගේමයි. එතකොට ඉදිලා තියෙන්නේ හැබැයි පෙනුම අමුයි. අන්න ඒ වගේ මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. දැන් සමහර භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා බොහොම සිල්වන්තයි, ගුණවන්තයි. හැබැයි පෙනුම තුල සිල්වත් ගුණවත් බවක් පේන්නේ නැහැ. එතකොට අන්න එබඳු චරිතයක් නම් ඒකේන පක්කං ආම වන්නේ. ඉදුණු එනමුත් අමු පෙනුමක් තියෙන අඹ ගෙඩිය වගේ. ඊළඟට ආමං ආම වන්නේ. අමුයි පෙනුමත් අමු ගෙඩි තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැහැ. ධර්මයේ පිළිබඳව දැනුමක් නැහැ. සීලයේ ගුණයක් ඇත්තේ නැහැ. ඒ වගේම තමයි සිල්වන්ත ගුණවන්ත පෙනුමකුත් නැහැ. යනකොට එනකොට කතා බහ කරනකොට අර අමු ගතියම ඒ විදියටම පේනවා. එහෙම මිනිස්සුත් අපේ සමාජයේ ඉන්නවා. තමන් කොයි කොටසටද අයිති කියලයි මේ බලන්න කියලා කිව්වේ. අනුන් ගැන නෙවෙයි. තමන් ගැන. මොකද හේතුව මේ අඹ ගෙඩි හරියටම
දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ කෑවහමනේ. කාලම බලන්න ඕන. එතකොට තමන්ව කාලානේ තියෙන්නේ. තමන් ගැන හොඳටම දන්නවනේ. ඒ නිසා තමයි හරියටම තමන්ව හඳුනා ගන්නට පුළුවන්කම තමන්ටම බාර කරන්නේ. දැන් එතකොට සමහර මිනිස්සු ඉන්නවා ධර්මයේ පිළිබඳව දන්නෙත් නැහැ, දැනුමක් ඇත්තෙත් නැහැ, බණපදයක් අහන්නෙත් නැහැ, සීලයකුත් නැහැ, ගුණයකුත් නැහැ. ඒ වගේම තමයි පෙනුමෙත් එහෙම බවක් පේන්නෙත් නැහැ. ඊළඟට පක්කම් පක්ක වන්නේ ඉදුණු පෙනුම තියෙන අඹ ගෙඩි. ආන්න ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. ධර්මයේ පිළිබඳව දැනුමින් යුක්තයි. දුක කියන්නේ මොකක්ද? දුකට හේතුව මොකක්ද? දුක නැති කිරීම කුමක්ද? දුක නැති කරන මඟ මොකක්ද? සීලයෙන් යුක්තයි, ගුණයෙන් යුක්තයි. මෙන්න මේ ධර්මයේ පිළිබඳව දැනුමින් යුක්ත බොහෝම වටින ජීවිත ගත කරනෝ වගේම පිටත පෙනුමත් එබඳුම ඉදුණු පෙනුමක් සහිත පුද්ගලයෝ අපේ සමාජයේ ඉන්නවා. එතකොට දැන් අඹගෙඩි වල විදි 4යි. අමු ඉදුණු පෙනුම තියෙන, ඉදුණු අමු පෙනුම තියෙන, අමු පෙනුම තියෙන, ඉදුණු පෙනුම තියෙන. එතකොට දැන් අපිට කල්පනා කරන්න තියෙන වටිනා පණිවිඩයක් තියෙනවා. දැන් බැලූ බැල්මටම අඹගෙඩි වල පේන්නේ විදි දෙකයි. බැලූ බැල්මට පේන්නේ විදි දෙකයි. එක්කෝ අමුයි, එක්කෝ ඉදුණු. ඔය දෙක තමයි පේන්නේ. දැන් බලන්න ආමං පක්ක වන්නේ. පක්ක වන්නේ කියන්නේ ඉදුණු පෙනුම. පේන්නේ ඉදුණු බවක්. අමු බව පේන්නේ ඇතුලේ. ඒක කාලා බලන්න ඕන. ඊළඟට පක්කං ආම වන්නේ. පෙනුමේ තියෙන්නේ ආම. ඒ කියන්නේ අමුයි. එතකොට ඉදුණු බව ඇතුළ බලන්න ඕන. ඊළඟට ආමං ආම වන්නේ. පේන්නේ අමු බව. එතකොට කපලා බලන්න ඕන අමුද කියලා. පක්කම් පක්ක වන්නේ. පේන්නේ ඉදුණු බව. එතකොට කපලා බලන්න ඕන ඇතුළ කොහොමද කියලා. කාලා බලන්න ඕන රසය කොහොමද කියලා. එතකොට පින්වතුනි මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුත් අපට පේන විදිය ගැන කල්පනා කළොත් නම් සමහරු අමුයි, සමහරු ඉදුණුයි. ඒ කියන්නේ යනකොට එනකොට කතා බහ කරනකොට සමහරු බොහොම පරිණතයි. ඒ පෙනුම තියෙනවා. සිල්වන්ත ගුණවන්ත පෙනුම තියන අය ඉන්නවා. ඒ පෙනුම නැති අය ඉන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න. අපේ බුදුරජාණන් වහන්සේ මේ බාහිර පෙනුමෙන්ම පුද්ගලයෙක් මනින්න උගන්වුවේ නැහැ. බාහිර පෙනුමෙන් මිනිස්සු මනින්න ඉගැන්වුවේ නැහැ. බාහිර පෙනුම එකක්, ඇතුළත තව දෙයක් වෙන්නට පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් කතා බහ කරනකොට දැන් භික්ෂූන් වහන්සේ නමක් දකින්නකොට භික්ෂූන් වහන්සේ නමක් අපි හිතමු කෙස රැවුල වවාගෙන ඉන්නවා නම් ඒ රූපය දකින්න ඔබේ ප්‍රසාදයට වඩා අප්‍රසාදයේ වැඩි වෙන ස්වභාවයක් තියෙනවානේ. බලන්නකො මේ හාමුදුරුවන්ගේ කෙස්වල දිග රැවුලත් වවලා ගිහියෙක් වගේ අන්න එහෙම කියනවා. හැබැයි මතක තියාගන්න කෙස වැව්වට රැවුල වැව්වට ඒ හාමුදුරුවෝ දුස්සීලයි කියලා කියන්න කාටවත් බෑ. ඒ හාමුදුරුවන්ගේ ඇතුළත තත්වය කියන්න කාටවත් බෑ. ඊළඟට අපි හිතමු බොහොම ලස්සනට ප්‍රසන්නව කෙස බාලා රැවුල බාලා පිළිවෙලට බිම බලාගෙන සංසුන් ගමනින් වඩිනකොට ඒ දර්ශනය දැකලා අපිට හරියටම කියන්න බෑ මේ හාමුදුරුවෝ සිල්වන්තයිද ගුණවන්තයිද කියලා. එතකොට ඒ කියන්නේ මේ පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියලා කියනවනේ. එතකොට අපි පුරුදු වෙලා තියෙනවා මේ පෙනුමින් මිනිස්සු දිහා මනින්න. දැන් මේ තමන් කළ යුතු දේ කියන්නේ. දැන් තමන් හිතන්න ඕන ලෝකයා දෙස බලනකොට මට පේන්නේ එක්ක ඉදුණු පෙනුමක් එක්ක අමු පෙනුමක්. එතනින් එහා ඇතුළේ තත්වය මට හරියටම අනුන් ගැන කියන්න බෑ. ඒ නිසා මම අනුන් දකින විදියෙන් තීන්දුව තීරණ ගැනීම නොකළ යුතුයි.
හැබැයි තමන්ට තමන්ව හොඳට පේනවා. ඒ නිසා තමන් ගැන හොඳට තේරුම් ගන්න. අනුන් පිළිබඳව කල්පනා කරනකොට එතනදී පෙනුමට අනුව හදිසි වෙන්න බෑ. ඒ පුද්ගලයා කොයි වගේද කියලා තීරණය කරන්න. හැබැයි දැන් අපි කල්පනා කරන්නට ඕන දේ තමයි තමන්ගේ ජීවිත ගමන ගෙන යනකොට ලෝකයා කොයි විදිහේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔතනින් අගය කරන්න ඕන අඹගෙඩිය තමයි ඉදුණු පෙනුම තියෙන අඹගෙඩිය. ඉදිලා තියෙන්නේ. පෙනුමත් ඉදිලා. එතකොට දකින්න කෙනා දන්නව මේ ගෙඩිය ඉදිලා තියෙන්නේ කියලා. මොකද පෙනුමේ තියෙන ඉදුණු පෙනුම. ඒ පෙනුම ඉදිච්ච විදියටම ගත්ත කෙනා අමාරු වැටෙන්නෙත් නැහැ. මොකද ගෙඩිය ඉදිලා. අන්න එතකොට පින්වතුනි අපි කල්පනා කරන්න ඕනේ ඉදුණා වගේම පෙනුමෙත් ඉදුණු පෙනුමක් තියාගන්න. ඒක අපි හිතන්න ඕන දෙයක්. එතකොට තමන්ගේ ඇතුළත తত্ত্বය සුවපත් කරගෙන සිල්වන්ත ගුණවන්ත කරගෙන ඒ වගේම ධර්මයට අනුගත කරගෙන තමන් ධර්මයට අනුගතව ගමනක යෙදෙන කෙනෙක් බව පෙන්වීමත් කළ යුතුයි. වර්ණය තියෙන්නත් ඕන. දැන් සමහරු කල්පනා කරනවා එහෙම පෙන්වන්න ඕනේ නැහැ. අපි සිල් රැකගෙන හිටියා මැති ඕක පෙන්වන්න යන්න ඕනේ නැහැ. පෙන්විය යුතුයි. හැබැයි ඒ පෙන්වන්නේ යමක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. තමන්ට තැනක් ගන්න ඕන කියන අදහසින් නෙවෙයි. මම මහා සිල්වතෙක් කියලා ලෝකෙට පෙන්වන්නත් නෙවෙයි. තමන් ඉදිරියේ ලෝකයා හැසිරෙනකොට සිල්ගත් කෙනෙක් නැත්තම් යහපතෙහි යෙදෙන කෙනෙක් බව පෙන්වීම සඳහායි. එතකොට සමාජයෙන් හිරිහැර කරදර එන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් සිල් සමාදන් වෙනකොට අපේ උපාසක උපාසිකාවෝ උතුරු සලුවක් භාවිතා කරනවා. දැන් උතුරු සලුව නැති වුණොත් සිල් සමාදන් වෙන්න බැරිද? සිල් සමාදන් වුණාට පස්සේ සිල් පවාරණය කරන්න ඉස්සෙල්ලා උතුරු සලුව ගලවලා දාන්න බැරිද? දැන් සමහරු හිතනවා උතුරු සලුවක් නැත්තම් සිල් සමාදන් වෙන්නේ නැහැ. සිල් සමාදන් වුණත් උතුරු සලුව ගැලවුණොත් සිල් බිඳිලා කැඩිලා යනවා. ආයෙත් සිල් ගන්න වෙනවා කියලා හිතනවා. හොඳට මතක තියාගන්න. තමන් සමාදන් වෙච්ච සීලය රැඳී තිබෙන්නේ උතුරු සලුවේ නෙවෙයි. ඒ සීලය රැඳිලා තියෙන්නේ සිත කය වචනය කියන තුන්දොරේ. එතකොට උතුරු සලුව නැතත් සිල් සමාදන් වෙන්න පුළුවන්. ඇඳුම බාධාවක් නැහැ. එනමුත් ඇයි අපි ඇඳුම භාවිතා කළ යුත්තේ? ඇයි අපි උතුරු සලුවක් භාවිතා කළ යුත්තේ? වර්තමානයේ වෙනකොට දැන් ඉස්සර නම් උතුරු සලුව පන්සලට යනකොට අරගෙනම තමයි ගිහිල්ලා තියෙන්නේ. උතුරු සලුවක් නැතුව පන්සල් යන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙම ඒ සලුව නැතුව යන්නේ නැහැ. මොකද ඇඟ ඇරුණු තැන් බොහොමයි ඒව වහගන්න ඕන භික්ෂුන් වහන්සේලා ඉස්සරහට ගියාම. පිරිමිත් එහෙමයි කාන්තාවොත් එහෙමයි. ඉස්සර ගොවිතැන් කටයුතු කරලා එහෙමම යනකොට අර දාගෙන ඉන්න සලුවෙන් වහගන්නවා. ඒකට තමයි ඔය උතුරු සලුව කියලා කියන්නේ. ඔය ඒක සාටක බමුණගේ කතාව මේ ඇත්ත අහලා තියෙනවා. බමුණයි බැමිණි දෙන්නටම තිබුණේ එකම එක සලුවයි. අනේ ඒ එකම එක සලුවක් තිබිච්ච නිසා දෙන්න මාරුවට තමයි බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න ගියේ. බමුණා යනකොට බැමිණි ගෙදර. බැමිණි යනකොට බමුණා ගෙදර. මොකද දෙන්නටම ගෙනියන්න තිබුණේ එකම එක සලුවයි. එතකොට දැන් අපි පොයේ දවසට තමයි උතුරු සලුව භාවිතා කරන්නේ. ඉස්සර එහෙම නෙවෙයි පන්සලට යනවා නම් උතුරු සලුව අරගෙන තමයි ගියේ. එතකොට දැන් මේ උතුරු සලුව භාවිතා කරන්නේ තමන් සිල් සමාදන් වෙච්ච කෙනෙක් බව හඟවන්න. මොකද මේ හැඟවීම අවශ්‍යයි. දැන් සමාජය සිල් සමාදන් වෙච්ච කෙනෙක් ඉස්සරහා ඉන්නකොට සැලකිල්ලෙන් ඉන්නවා. නැත්තම් මලගෙදරක ගිහිල්ලා යන කෙනෙක් ගානට වැටෙනවා. එතකොට දැන්
තමන්ගේ ඇතුළත ඉදුණු බවක් තියෙනවා වගේම පෙනුම තුලත් ඉදුණු බවක් තියෙන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. මොකද හේතුව සමාජය හඳුනගන්න එතනින්. සමාජය තේරුම් ගන්න එතනින්. පැවිදි ජීවිතය ගත කරන භික්ෂුවක් හැටියට, සීලය ආරක්ෂා කරන කෙනෙක් හැටියට, පැවිදි ජීවිතයක යෙදෙන කෙනෙක් හැටියට අපේ පෙනුම තුලත් තිබිය යුතුයි සමාජයේ ප්‍රසන්න වෙන පෙනුම. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේ නමක් ප්‍රසන්න ලෙස වැඩ වාසය කළ යුතු වෙන්නේ. දැන් සමහර විට සිල්වන්ත ගුණවන්ත උනත් සමහර විට පෙනුම අප්‍රසන්න පෙනුමක් තියෙනකොට මිනිස්සු පව් පුරව ගන්නවා. අන්න ඒ නිසා මේ පෙනුම කියන එකත් අත්‍යවශ්‍යයි. දැන් ඔය සේකියා දේශනා වාගේ භික්ෂුන් වහන්සේලාට අනුගමනය කරන්න කියලා බුදුහාමුදුරු උගන්වපු සේකියා ශික්ෂාපද පිළිබඳව කල්පනා කරනකොට ඇත්තටම අර පිරිසිදු සිතක් සහිත කෙනෙක් පිරිසිදු සිතින් කටයුතු කරන බව පෙන්වීම සඳහා අවශ්‍ය කරන මාර්ගය. දැන් එතනදි පෙන්නනවා න චපු චපු කාරකම් බුංජිස්සා මීති සික්ඛා කරණීය. මහණෙනි දානේ වළඳනකොට චපු චපු හඬ එන විදියට වළඳන්න එපා. දැන් එතකොට නිවනයි මේ චව් චව් ගාලා කණ එක ගැනයි සම්බන්ධයක් නැහැ. එනමුත් ප්‍රසන්න පෙනුම තියෙන්න ඕන. දානේ වළඳනකොට මුළු පළාතටම ඇහෙන්න සද්ද කර කර නම් දානේ වළඳන්නේ ඒක අප්‍රසන්නය වීමට හේතුවක්. පැවිද්දෙකුට විතර නෙවෙයි ගෙදර ඉන්න කෙනෙකුටත් එහෙම තමයි. න සුරුසුරු කාරකම් බුංජිසාමීති සික්ඛා කරණීය. පානය කරන දෙයක් පානය කරනකොට සුරුස් ගාලා අදින්න එපා මහණෙනි කියලා ඉගැන්නුවා. ඒක කැතයි. පෙනුමට හොඳ නැහැ. එතකොට විහාරස්ථානේ වැඩ ඉන්න ඕන කොහොමද? එළියට වැඩම කරනකොට කොයි විදියටද වඩින්න ඕන? ඊළඟට වැඩම කරන විදිය, සිවුරු පොරවන විදිය, මේ හැම එකක්ම ඉගැන්නුවේ අර ප්‍රසන්න මනසක් වගේම ප්‍රසන්න පෙනුමක් තිබිය යුතු නිසා. ඒ නිසා පින්වත්තුනි, මේ සමාජය තුල ජීවත් වන මිනිස්සු ප්‍රසන්නව වාසය කළ යුතුයි. යනකොට එනකොට කනකොට බොනකොට තමන්ගේ දිනදා හැසිරීම් සිද්ධ කරනකොට අන් කෙනාගේ හිත පිරිසිදු වෙන විදියට තමන්ගේ හැසිරීම තබා ගත යුතුයි. ඒ වගේම ඒ පෙන්නන උගත්කම, ඒ පෙන්නන ධර්මයට අනුගත බව, ඒ පෙන්නන සිල්වන්ත පෙනුම, ඒ පෙන්වන ප්‍රසාදනීය පෙනුම එළියට පේනෝ වගේම ඇතුළතත් එලෙසින්ම සිල්වන්ත ගුණවන්ත ධර්මයට අනුගත පුද්ගලයෙක් බවට පත් කරගන්න මහන්සි ගන්න ඕන. ඒ නිසා මේ අඹ ගෙඩි 4ට උපමා කළ හැකි පුද්ගලයෝ 4යි. ඒ 4න් ඔබ කොයි කොටසටද අයිති කියලා කල්පනා කරන්න. අමු එනමුත් ඉදුණු පෙනුමක් තියෙන අඹ ගෙඩි වගේ මිනිස්සු. මහාචාර්ය නෑ, පෙනුම නම් මහාචාර්ය. ඊළඟට පක්කං ආම වන්නේ ඉදුණු හැබැයි අමු පෙනුම. මහාචාර්ය හැබැයි පෙනුමේ හිම එකක් නැහැ. ආමං ආම වන්නේ අමු පෙනුම තියෙන. මහාචාර්යත් නැහැ. මහාචාර්ය බව පේන්නෙත් නැහැ. ඊළඟට පක්කම් පක්ක වන්නේ ඉදුණු පෙනුම තියෙන. මහාචාර්ය වගේම දකින්න කොටත් මහාචාර්ය කෙනෙක් වගේ පේනවා. ඒ ස්වරූපය ලෙසින්ම පේනවා. ඒ නිසා තමන් සුවසේ ජීවිතය ගෙවන ගමන්, හිත පිරිසිදු කරගන්න ගමන් ගතිනොත් ඒ පිරිසිදු බව ලොවට දකින්න ඉඩකඩ සැලැස්විය යුතුයි. ලෝකයා ඒ දර්ශනය තුළින් තමයි ඔබ පිළිබඳව පැහැදෙන්නේ. ඒ නිසා මේ පුද්ගල වර්ග 4න් ඔබ කොයි කොටසටද අයිති කියන එක කල්පනා කරලා ඉදුණු පෙනුම තියෙන අඹ ගෙඩියක් බඳු පුද්ගලයෙක් බවට පත්වෙන්න උනන්දු වෙන්න. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට හේතු වේවා, වාසනාව වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සමාජ සංගායනා